මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ගම සමග පිළිසඳර 17 වැන්න අද වවුනියාව වෙඩිචෛත්‍ය කල්ලු ග්‍රාමයේදී. පොල්තෙල් වල ගුණ පිළිබඳව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාගෙන් සහතිකයක්. රජයේ BCC ආයතනයේ පොල්තෙල් ළඟදීම සතුසෙන්. අලුත් සහල් මංගල්‍ය අද සහ හෙට අනුරාධපුරයේදී. අලුත් අවුරුදු නැකත් සීට්ටුව බෙදීම අද සිට. දේශීය කුළුබඩු සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණයක්. පාස්කු ඉරිදා දින දේවස්ථානාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. පාසල් වසා දැමීම නිසා දකුණු ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියනයක පාඩුවක්. ශ්‍රී ලංකා බටහිරින්දිය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් ජයපරාජයකින් තොරව අවසන්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. උතුරු පළාතේ පැවැත්වෙන ප්‍රථම ගම සමග පිළිසඳර වැඩසටහන අද වවුනියාව වෙඩිචෛත්‍ය කල්ලු බෝගස්සව මහාවිද්‍යාල භූමියේදී පැවැත්වේ. මෙය 17 වෙනි ගම සමග පිළිසඳර වැඩසටහනයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීහු සහ නිලධාරීහු සහභාගී වෙති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා කැබිතිකොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට ආසන්නව එම ගම්මානය පිහිටා තිබේ. බෝගස්වැව 1 සහ 2, කම්බිලිවැව වෙඩිචෛත්‍ය කල්ලු, කෝවිල් පුලියන් කුලම සහ වෙහෙරතැන්න ගම්මාන ග්‍රාම සේවා වසමට අයත් වෙයි. වෙඩිචෛත්‍ය කල්ලු ග්‍රාමයේ පවුල් 478ක 1520 දෙනෙක් ජීවත් වෙති. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. මෙම ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්‍රශ්න රැසකින් පීඩා විඳිති. අධ්‍යාපන හා සෞඛ්‍ය ගැටලු ප්‍රධාන තැනක් ගනී. 2010 වසරෙන් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පාසුකම් ඌනතාව, පානීය හා වගා ජලහිඟය, කෘෂිකාර්මික ගැටලු, වල්ලලි තර්ජන ඇතුළු තවත් ප්‍රශ්න රාශියකට ජනතාව මුහුණ දී සිටිති. ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවට ස්ථිර විසඳුම් ලබා ගැනීම, වැව් සහ ඇලවේලි සංවර්ධනය, බෝගස් වැව රෝහල දියුණු කිරීම, පොහොර ගබඩාවක් ස්ථාපිත කර ගැනීම ගැමි ජනතාවගේ සෙසු ඉල්ලීම් අතර වේ. වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් වෙඩිචෛත්‍ය කළු ග්‍රාම නිලධාරී වසම පිහිටා ඇත. අද පැවැත්වෙන වැඩසටහන පිළිබඳව අදහස් දක්වන වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතා. මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය මගින් මෙම කොට්ටාසය අනුරාධපුර, මුලතිව් හා වවුනියා කියන දිස්ත්‍රික් තුනේ ප්‍රාදේශීය කොට්ටාස 5කට බෙදීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක් විදිහට මේ ප්‍රදේශයේ මහ ජනතාව දකිනවා. ඔවුන්ගේ පරිපාලනය කටයුතු කර ගැනීමට යාමේදී විශේෂයෙන්ම මේ පමණ දුෂ්කර ගම්මානයකට අතිගරු ජනාධිපතිතුමාගේ පැමිණීම මහ ජනතාව ඉතාමත් ඕනෑකමින් බලා සිටිනවා. ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වෙනිදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගම සමග පිළිසඳර ආරම්භ විය. මේ දක්වා කෙරුණු වැඩසටහන් 16 තුලදී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පාසුකම් රැසක් සංවර්ධනය කිරීමට හැකි වී ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති. තවමත් රටේ ජනගහනයෙන් 75% ජීවත් වන්නේ ග්‍රාමීයවයි. එම ජනතාවගේ ප්‍රශ්න එක් පාර්ශ්වයකට කෝණයකින් පමණක් බලා තේරුම් ගැනීම විසඳුම් පමාවට හේතුවකි. ඊට පිළිතුරු ලෙස නිර්ධාරීන් මෙන්ම ජනතාව එකම ස්ථානයකට ගෙන්වා සියලු පැති හඳුනාගෙන විසඳුම් දීම මෙම වැඩසටහනේ අරමුණයි. පොල්තෙල් බටහිර රටවල සුපිරි ආහාරයක් බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පවසයි. හෘදයට, ස්නායු පද්ධතියට, ප්‍රතිශක්තිකරණයට පමණක් නොව සම, දත්, නිය යන සියලු ඉන්ද්‍රිය කොටස් වලට
පොල්තෙල් අවශ්‍ය වෙයි. අතීතයේ ජනතාවද පොල්තෙල් වල වටිනාකම දැන සිටි බව ඔහු කියයි. පසු කාලයේ වෙනත් තෙල් වර්ග ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඇතැම් පිරිසක් කූට ආකාරයට පොල්තෙල් අපකීර්තියට පත් කිරීමට උත්සාහ කළේය. හිටපු හෘද රෝග විශේෂඥ වෛද්‍ය ජී.පී. අතුකෝරළ මහතා ඊට එරෙහිව විශාල සටනක් ගෙන ගිය බවද පාදනීය මහතා කියයි. පොල්තෙල් වලට වෙනත් තෙල් වර්ග කලවම් කර විකිණීම නිසා එහි ගුණාත්මක භාවය පිරිහුණි. වෛද්‍ය නිර්දේශය වන්නේ පොල්තෙල් කිසිදු තවත් තෙල් වර්ගයකට කලවම් නොකළ යුතු යන්නයි. ඉකුත් යාපාන රජය පොල්තෙල් වලට වෙනත් තෙල් වර්ග කලවම් කිරීමට අනුමැතිය දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. එය වත්මන් රජය අවලංගු කර ඇත. පිරිසිදු පොල්තෙල් වෙළඳසැලකින් මිලදී ගැනීමට නොහැකි නම් අතීතයේ මෙන් පොල්තෙල් නිවසේදීම නිෂ්පාදනය කර ගැනීම වැදගත් බව ඔහු කියා සිටී. පාරිභෝගික සේවා අධිකාරිය වෙළඳපොලේ ඇති තෙල් සාම්පල ලබාගෙන පොල් සංවර්ධන අධිකාරිය රසායනාගාරයට ඉදිරිපත් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ පී එදිරිමාන්න මහතා පවසයි. ඒ සම්බන්ධ රසායනාගාර විශ්ලේෂණයක් සිදු කර තිබේ. එම තෙල් සාම්පලවලට අදාළ තෙල් පරිභෝජනයට සුදුසු තත්වයේ තිබෙන බව ඔහු පෙන්වා දෙයි. මෙම නීති ලබාගෙන තිබුණේ සෑම දිස්ත්‍රික්කයකින්ම සාම්පල 5 බැගිනි. පසුගිය රජය ඈවර කිරීමට නියමිතව තිබූ BCC ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය මගින් යලි නගා සිටීමට ක්‍රියා කරමින් සිටී. මේ දිනවල බරපතල ලෙස පැනනැගී ඇති ආනයනික පොල්තෙල් ගැටලුවට විසඳුමක් ලෙස BCC ආයතනය මගින් දේශීයව ඉහළ ගුණයෙන් යුත් පොල්තෙල් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි. ඒවා සාධාරණ මිලකට රජයේ වගකීමෙන් යුතුව සතු සැලිසෙල් හරහා බෙදා හරින බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ වසරේ අලුත් සහල් මංගල්‍යය අද සහ හෙට අනුරාධපුර ජයශ්‍රී මහා අබෝ සමිඳුන් අභියසදී පැවැත්වේ. ඒ සංවිධානය කරන්නේ 54 වෙනි වතාවටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට සහභාගී වෙයි. 4 වාහල්කඩ කිරි ඉතිරවීමෙන් ඇරඹෙන මෙම පුණ්‍යෝත්සවය හෙට උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත අලුත් සහල් පූජා කිරීමෙන් පසු අවසන් වෙයි. මේ වෙනුවෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ගොවි ජනතාවගෙන් සහල් එකතුකට අනුරාධපුරයට රැගෙන බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී.එච්. අබේරත්න මහතා පවසයි. උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් අලුත් අවුරුදු නැකත් සීටුව රටේ සියලු නිවෙස් වෙත බෙදා හැරීමේ දීප ව්‍යාපෘත වැඩසටහනක් අද පෙරවරු 7:54ට යෙදෙන සුබ මොහොතින් ආරම්භයි. වවුනියාවේ අද පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම නැකත් සීටුව ජනතාවට බෙදා දීමට නියමිතයි. බත්තරමුල ආශ්‍රිතව එය බෙදා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අනෙකුත් දිස්ත්‍රික්කවලද එය ක්‍රියාවට නැංවෙයි. පොදු ජන පෙරමුණු රජය වසරකදී කළ සංවර්ධන වැඩසටහන පිළිබඳව දැක්වෙන පත්‍රිකාවක්ද මේ සමග ජනතාවට බෙදා දෙයි. මේ අතර අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කරනු ඇතැයි වාර්තා වේ. සීමාවන්ට යටත්ව අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග කියයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. රටට ගෙන එන භාණ්ඩ වර්ග 6000ක් අතරින් රේගුවේදී පරීක්ෂාවට ලක්වන්නේ 1300ක පමණ ප්‍රමාණයක් බව වාර්තා වේ. ආනයනික පොල් තෙල් සහ වේලි මිරිස් වල ප්‍රමිති වාර්තා ලැබෙන තෙක් ඒවා රේගුවෙන් නිදහස් නොකිරීමට බෙවන විට එකඟතාවක් ඇත කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසයි. එම පිළිවෙත ක්‍රමෙන් අනිකුත් භාණ්ඩ සම්බන්ධයෙන්ද අනුගමනය කිරීමට අපේක්ෂා කෙරේ. ඉදිරියේදී දේශීය කුළුබඩු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් යුත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගම්බිරිස් ගොරකා වගාකරුවන්ට සහ නිෂ්පාදකයාට නිසි මිලක් ලබා දීමට සතොස හරහා ක්‍රියා කරේ. මෙවන විට ගම්බිරිස් කිලෝවක් රුපියල් 800ක් වැනි මිලකට මිලදී ගනු ලැබේ. ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයෙන් අද සාකච්ඡා කෙරෙන්නේ හෙටට ගැලපෙන දේශීය ආර්ථිකය පිළිබඳවයි. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඒ සඳහා එක් වෙයි. ඒ අතරම පෙරවරු 11 සිට ප්‍රචාරය කරන ඇතුල් පැත්ත වැඩසටහන මගින් තිරසර සංවර්ධනයෙන් එළිවෙන ගාල්ල නෙළුව ලංකාගම පිළිබඳව සජීවී වැඩසටහනක් ප්‍රචාරය කෙරේ.
අපේ කාලේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව විවිධ නීති විරෝධී කටයුතු සිදු වී යයි විවිධ මාධ්‍යවල පුවත් පළ විය. ඒ පිළිබඳව සත්‍ය සොයා බැලීමට ජාතික ගුවන්විදුලියේ නිෂ්පාදක කණ්ඩායමක් මෙවන විට එම ප්‍රදේශයේ සංචාරය කරයි. ප්‍රදේශයේ ජනතාවගේ අදහස් වලට මෙම වැඩසටහනේදී සවන් දිය හැකිය. දේවස්ථානය ඉදිරිපිට අපි දැනට දෙන්නේ. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය. signifies resurrection and redemption. රටේ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිද්ධි කතා බහ කරන කන්නාඩිය විශේෂ අනාවරණ වැඩසටහන හෙට පෙරවරු 7 සිට ජාතික ගුවන්විදුලියේ සිටි FM වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරේ. කුලශ්‍රී කාර්යවසම් බුලිත ප්‍රදීප් කුමාර ශාම්නුවන් ගණේවත් යන ප්‍රවීණ මාධ්‍යවේදිහු මෙම කතාබහට එක්වෙති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලීනිගේ මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශය මෙම වැඩසටහන ගෙනෙනු ලැබේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණය අද එම සම්මේලන මූලස්ථානයේදී පැවැත්වෙයි. පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙයි. සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, චන්ද්‍රවිමල් වාකිෂ්ඨ, තිවංක ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් ආර් වටවල යන මහත්වරු තරඟ වදිති. ප්‍රමුඛතම පුවත මීළඟට. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පිරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසෙල්ලේ වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. හෙට දින පැවැත්වෙන පාස්කුවරිදා දේවමහන්ට අදාළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ ඊට අදාළව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානීන්ට අවශ්‍ය උපදෙස් දී ඇත. මහා සිකුරාදා දිනයේදී තිබූ ඊයේද කතෝලික දේවස්ථාන සඳහා පුළුල් ආරක්ෂාවක් ලබා දී තිබුණි. මේ අතර පාස්කුවරිදා ප්‍රහාර විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශනට සම්බන්ධයෙන් වූ ඇමති අනුකමිටු වාර්තාව ලබන සඳුදා ජනාධිපතිතුමා වෙත බාර දීමට නියමිතයි. ඉන් පසු එය ප්‍රකාශයට පත් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. ගල්ල කරාපිටිය රෝහලේ ඉදිවන වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ප්‍රමාද බව වාර්තා වේ. ඉදිකිරීම ආරම්භුනේ 2014 වසරේ අගෝස්තු 22 වෙනිදායි. එම කටයුතු අවසන් වීමට නියමිත තිබුණේ 2018 ජනවාරි මාසයේදී. පසුගිය රජයේ සමයේ ගොඩනැගිලි ඉදිකිරීම නිසි පරිදි සිදු නොවිය. මේ මහල් 10කින් යුක්තයි. ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 885කි. මේ ඉක්මනින් විවෘත කරන්නේ නම් වකුගඩු රෝගීන්ට විශාල සහනයකි. සෞඛ්‍ය ඇමතිතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112266300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛය. දිගු කලක් පාසල් වසා තැබීම අධ්‍යාපන අර්බුදයකට හේතුවක් බව ලෝක බැංකුව වාර්තාවක් මගින් පෙන්වා දෙයි. මේ නිසා දකුණු ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියනක පමණ පාඩුවක් සිදු වී ඇතැයි හඳුනාගෙන තිබේ. වසංගතයේ හේතුවෙන් පාසල් වසා දැමුණත් ගුරුවරුන්ට වැටුප් ගෙවීම ඇතුළු අනෙකුත් වැය සිදු කෙරුණි. දරුවන්ට වසරක ඉගෙනීම් කාලයක් අහිමි විය. මෙම අධ්‍යාපන අර්බුදය අනාගත දරිද්‍රතාව ඉහළ යාමේ හැකියාවද පෙන්නුම් කරයි. අන්තර්ජාල අධ්‍යාපනය සඳහා ඩිජිටල් උපාංග සෑම දෙනාටම නොමැත. ග්‍රාමීය ජනතාවටද එම පහසුකම් ලබා දීමට අදාළ රජයන් ක්‍රියා කළ යුතුයයි ලෝක බැංකුව පෙන්වා දෙයි. කොවිඩ් හේතුවෙන් පවුල්වල ආදායම අඩුවීම නිසා
සිසුන් මිලියන 5කට වැඩි පිරිසක් අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වීමේ හැකියාව තිබෙන බව ලෝක බැංකුව සඳහන් කරයි. ලබන මැයි හා ජූනි වන විට ඉන්ධන නිෂ්පාදනය වැඩි කිරීමට ඔපෙක් රටවල් සහ ඔපෙක් නොවන රටවල් ඊයේ තීරණය කළේ. අන්තර්ජාලය ඔස්සේ පැවති සංවාදයකදී සෞදි අරාබිය හා රුසියාව මේ සඳහා එකඟ විය. වෙළඳපළ තත්ත්වය අනුව දෛනික ඉල්ලුම මත නිෂ්පාදනය තීරණය කරේ. කොවිඩ් වසංගතය නිසා දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් පමණ අඩු කිරීමට ඔපෙක් රටවල් ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී තීරණය කළේය. මේ නිසා ඉදිරියේදී තෙල් මිල තවත් අඩුවනු මැතයි බලාපොරොත්තු වෙයි. තායිවානයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුර සිදු අවස්ථාවේ 500කට ආසන්න පිරිසක් එහි ගමන් කර ඇත. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. වැඩ සමග යලිගමට වැඩපිළිවෙල සමග සියලු අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශ ඍජුව සම්බන්ධීකරණය වෙනවා. දැන් දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාම සේවා සම්මට්ටමින් හඳුනාගත් සියලු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මේ ව්‍යාපෘති සියල්ල සැලසුම් කළේත් අපේම ජනතාවයි. ඒ නිසා වැඩ සමග යලිගමට කියන්නේ අපේ සංවර්ධනය අපිම සකස් කළ සැලසුම් හා ව්‍යාපෘති ඔස්සේ මේ මහ පොළවේ යථාර්ථයක් වීමයි. බතික් අත්‍යන්තරයේදී හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය තම කාර්යයන් මැනවින් හඳුනා ගනිමින් මේ වැඩපිළිවෙල සමග එක්වෙනවා. දේශීය කර්මාන්ත ගොඩනැගීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ නීති සහ අනපනත් වලට අනුකූලව බතික් අත්‍යන්තර ඉදිපිලි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන විශේෂ අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වෙමින් වැඩසටහන් ව්‍යාපෘති සකස් කිරීමත් ඒවා ක්‍රියාත්මක කිරීම පසුවිපරම් කිරීම හා ඇගීම එම රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරයයි. මෙහිදී විශේෂ ප්‍රමුඛතා ලෙස දේශීය හා විදේශීය වෙළඳපළ තුල ඇඟලුම් නිෂ්පාදන හා සැපයුම් පුළුල් කිරීම මගින් සංචාරක වෙළඳපොළ සංවර්ධනය කිරීම මෙන්ම බතික් කර්මාන්තය සඳහා අවශ්‍ය ඩයි වර්ග ඇතුළු ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් අමුද්‍රව්‍ය සැපීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමද සිදු වෙනවා. රෙදිපිලි අලෙවි කිරීම සඳහා අලෙවි පුරවරයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීමටද මේ මගින් සැලසුම් සකස් වෙනවා. මහා පරිමාණ දේශීය ආයෝජකයන්ට අධිතාක්ෂණික නිෂ්පාදන අලුතින් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමද රාජ්‍ය අමාත්‍යාංශය හරහා සිදු වෙනවා. මේ වන විට මේ සම්බන්ධ ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය වෙමින් තිබෙන අතර වැඩ සමගයාලි ගමට ඔස්සේ එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කර්මාන්ත දියුණු කිරීමට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීම පැසසිය යුතු කරුණක්. දේශීය දේ අගය කරමු. මේ උත්සව සමයේ දේශීය නිෂ්පාදනවලට අපි හුරු වෙමු. ඒ සඳහා වැඩ කරමු. වෙනස්ව සිතීමට බිය නොවෙමු. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදිව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේද ජය පරාජයකින් තොරව අවසන් විය. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිළට ලකුණු 377ක ඉලක්කයක් එල්ල වී තිබිණි. ඊයේ තරගය නිමවන විට ශ්‍රී ලංකා පිළ සිය දෙවන ඉනිම සඳහා කඩලු 2ක් දැවී ලකුණු 193ක් රැස් කරගෙන සිටියේය. එදී දිමුත් කරුණාරත්න ලකුණු 75ක්ද ඖෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 66ක්ද රැස් කළහ. මෙය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයකි. බෙවන විට තරගාවලියේ ශ්‍රී ලංකාව සිටින්නේ 8 වන ස්ථානයේ. ඔවුන් තරග 10කට සහභාගී වී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග 6ක් පරාජය විය. බටහිර ඉන්දිය කොදිව් පිළ 6 වන ස්ථානයේ පසු වෙයි. ඔවුන් තරග 11කදී 3ක් ජයගෙන 6ක් ජය පරාජයකින් තොරව අවසන් කර ඇත. ශ්‍රී ලංකාවට පසුපස සිටින්නේ බංග්ලාදේශයයි. බෙවන විට ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්තය සහ ඉන්දියාව සුදුසුකම් ලබා ඇත. මෙරට ක්‍රීඩාවෙන් උසස් දක්ෂතා පෙන්වා ඇති වලල ඒ රත්නායක මහාවිද්‍යාලයේ 30 වසරක මල්ල ක්‍රීඩා සැමරුම අද පෙරවරු 10ට දිගන අරලිය හෝටලයේදී පැවැත්වේ.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟාවලදී පදක්කම් 80ක් මෙරටට ලබා දීමට එම පාසල සමත් වී ඇත. විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සහ ඉකුත් කාලයේ ඒ සේවයෙන් යුතු ක්‍රීඩා පුහුණුකරුවෝ මෙම අවස්ථාවට එක් වෙති. මහගස්තුට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 තරඟාවලිය අද සහ හෙට පැවැත්වෙයි. මහගස්තුට කඳු තරණ ලෙස හැඳින්වෙන මෙම තරඟාවලිය දශක 8කට වැඩි කාලයක් මෙරට ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක් වී තිබේ. SLT මොබිටෙල් මේ සඳහා තුන්වන වරටත් අනුග්‍රහය ලබා දෙයි. ලංකා මෝටර රථ ක්‍රීඩා සමාජය මේ සංවිධානය කරයි. අද යතුරු පැදි තරඟ පැවැත්වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සියනේ අවුරුදු මේලා මහර සාප්පු සංකීර්ණයේදී දින 11ක් පුරා පැවැත්වෙයි. SLT මොබිටෙල් සඳහා අනුග්‍රහය දක්වයි. විශේෂයෙන් ගම්පා දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වෙළඳපළක් සකස් කර දීම මෙහි අරමුණයි. මීට අමතරව බස්නාහිර පළාතේ සියලුම ව්‍යවසායකින් මීට සම්බන්ධ කරගෙන ඇත. කොළඹ ව්‍යාපාරික සංගමය මේ සංවිධානය කරයි. අවුරුදු සමයේ භාණ්ඩ අඩු මිලට ගැනීමේ අවස්ථාව මෙහිදී උදා වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100%ක රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. අවුරුදු සමය වන විට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සතුස ශාඛා හරහා මෙම සීනි අලෙවි කරේ. මේ වන විට දුඹුරු සීනි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 165කට ආසන්න මිලකටයි. අවුරුදු සමයේ ශරීරයට හිතකර සීනි වර්ග වලින් රස කැවිලි හැදීමේ අවස්ථාව මෙමගින් පාරිභෝගිකයට ලැබෙන බව ඔහු කියයි. සුදු සීනි කිලෝවක මිල රුපියල් 99කි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි. පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කරේ. එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 31-41 අතර වේ. වැඩබිම්වල සිටින අය වැඩිපුර ජලය පානය කිරීම වැදගත්ය. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය. නිවෙස්වල සිටින වැඩිහිටි රෝගී පුද්ගලයන් පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි.
සයුරු සමග සොරගෙන. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. ගම සමග පිළිසඳර 17 වැන්න අද වවුනියාව වෙඩිචෛත්‍ය කල්ලු ග්‍රාමයේදී. පොල්තෙල්වල ගුණ පිළිබඳව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාගෙන් සහතිකයක්. රජයේ BCC ආයතනයේ පොල්තෙල් ළඟදීම සතොසෙන්. අලුත් සහල් මංගල්‍යය අද සහ හෙට අනුරාධපුරයේදී. අලුත් අවුරුදු නැකත් සිටුව බෙදීම අද සිට. දේශීය කුළුබඩු සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණයක්. පාස්කුවිරිදා දින දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. පාසල් වසාදැමීම නිසා දකුණු ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියනයක පාඩුවක්. ශ්‍රී ලංකා බටහිරින්දිය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් ජයපරාජයකින් තොරව නිමාවේ. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45.